ආයුබෝවන් පුතේ භෞතික රසායන යටතේ රසායනික සමතුලිතතාවය ඒකකය අපේ කලින් වීඩියෝවක් තුලින් අපි සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරා KP KC නියත පිළිබඳව සාකච්ඡා කරා ශීඝ්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කරා අද අපි උත්සාහ කරන්නේ ජලීය ද්‍රාවණවල අයනික සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කිරීම. දැන් පුතේ ජලය ගත්තාම හොඳ ද්‍රාවකයක්. විවිධ ද්‍රව්‍ය ජලය තුළ දිය වෙනවා. දිය වෙලා ඒවා අපි කියනවා ජලීය අවස්ථාවේ පවතිනවා කියලා. ජලීය අවස්ථාවේ. අපි උදාහරණයක් ගමු ජලීය අවස්ථාවේ තියෙන සමතුලිතතාවය. Fe3 SCN- thiocyanate අයන සහ ෆෙරික් අයන. මේ විදිහට ජලීය ද්‍රාවණයක් තුළදී සමතුලිතතාවයට ලක් වෙලා තියෙනවා. ජලීය ද්‍රාවණ සමතුලිතතාවයට ලක් වෙලා තියෙනවා. අපි ගන්න කොහොම සූත්‍රය? Fe is Fe FCN thiocyanate. तर Fe SCN අපි ගන්න වෙනවා ගත්තාම පැහැදිලි කියන එක තේරෙනවද කියන එක? right. එතකොට -1යි Fe SCN +2 කියලා. ඔය ගන්න. right. okay. ජලීය ද්‍රාවණය. දැන් බලන්න මම ගත්ත අවස්ථාව. ෆෙරික් ධන 3 අයන සහ තයෝසල්ෆේට අයන මේ විදිහට ජලය තුලදී සමතුලිතතාවයක් ඇති කරගන්නවා. මේ විදිහට ජලීය මාධ්‍යකදී පවතින විවිධ අයනික සමතුලිතතාවයන් අපිට දක්නට ලැබෙනවා. හැබැයි පුතේ සමහර අයන තියෙන ජලීය මාධ්‍යයක් තුලදී සමතුලිතතාවය පෙන්වු කරන්නේ නැහැ. අපි උදාහරණයක් ගමු ලවණයක්, හොඳ ලවණයක්, සෝඩියම් ක්ලෝරයිඩ් වගේ. සෝඩියම් ක්ලෝරයිඩ් ගණය පූර්ණ වශයෙන් විකට් වෙනවනේ. ජලීය එන්නේ. අපි මේකදී අපි කියන සමතුලිතතාවයක් පෙන්වු කරන්නේ නැහැ. කියන්නේ පූර්ණ වශයෙන් විකට් වෙලා තියෙනවා. සමතුලිතතාවයක් හිතද පෙන්වු කරන්නේ නැහැ මේ අවස්ථාවේ. අපි දැන් ගමු HCl ගමු. H+ සහ Cl- බවට විඝටනය. H+ සහ Cl- බවට විඝටනය. හැබැයි ඇසිටික් අම්ලය ගමු CH3. ඇසිටික් අම්ලය. එයත් මේ විදිහට විඝටනය වෙනවා. H+ සහ CH3COO- බවට. හැබැයි පුතේ මේ විඝටනේ පූර්ණ වශයෙන් වෙන්නේ නැහැ. කියන්නේ මේකේ අයනීකරණය නොවුණු, විඝටනේ නොවුණු ඇසිටික් අම්ල තියෙන. ඒක භාගික විඝටනයක් වෙන්නේ. අපි කියනවා මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. අන්න පුතේ අපිට අවශ්‍ය තැනට ආවා. මෙන්න ජලීය මාධ්‍යයක් තුලදී සමතුලිතතාවයක් පෙන්වමු කරනවා. අපිට ඕන මේක තවත් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලි වශයෙන් මෙතන වෙන්නේ ඇසිටික් අම්ලය ජලය සමග සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ජලය ඇසිටික් අම්ලයෙන් H+ අයනයක් ප්‍රතිග්‍රහණය කරගෙන H3O+ අයනයක් සහ ඇසිටේට් අයනය ලබනවා. අපිට මේ ක්‍රියාවලියම තවත් විදිහකට පුතේ ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න ජලීය මාධ්‍යකදී සිදුවන අයනික සමතුලිතතාවයක් අපි ප්‍රකාශ කරා. ඊළඟට පුතේ අපිට මේ ජලීය මාධ්‍යකදී H+ සාන්ද්‍රණය, ජලීය මාධ්‍යකදී OH- සාන්ද්‍රණය නැත්නම් අම්ල සහ බස්ම පිළිබඳව මූලික වශයෙන් පැහැදිලි කිරීමක් කරන්න මම උත්සාහ කරන්නේ. ඒත් අම්ලයක් කියන්නේ මොකක්ද? බස්මයක් කියන්නේ මොකක්ද? විවිධ කෝණ වලින් විවිධ විද්‍යාඥයෝ විවිධ නිර්ණායක ඔස්සේ පුතේ මේ අම්ල සහ බස්ම පිළිබඳ සංකල්ප ඉදිරිපත් කරලා තියෙනවා. අම්ල සහ බස්ම පිළිබඳව අපේ විෂය නිර්දේශයේ තියෙන පළවෙනි සංකල්පය තමයි ආහීනියස්ගේ සංකල්පය. ආහීනියස් ජලයත් එක්ක මේ කතාව පැහැදිලි කරන්නේ. ආහීනියස්ගේ වාදයට අනුව
ජලයේදී විඝටනය වෙලා ජලයට හයිඩ්‍රජන් ධන ආයන දෙන ද්‍රව්‍ය අපි කියනවා අම්ල කියලා. ජලයේදී විඝටනය වෙලා ජලයට හයිඩ්‍රොක්සිල් අයන OH ඍණායන ලබා දෙන ද්‍රව්‍ය අපි බස්ම කියලා කියනවා. ඔන්නකොට අපි කියන පුතේ ආහීනීය ස්වාදය. මොකද ආහීනීය ස්වාදය කියලා අපි කියනවා. අපි උදාහරණයක් ගමු. මේ ප්‍රකාශයේ දැන් HCl අපිට නිතර හම්බ වෙන අම්ලයක් HCl අම්ලය. මොකද වෙන්නේ බලන්න. HCl ජලීය මාධ්‍යයක් තුලදී Cl- සහ H+ බවට විഘටනය වෙනවා. ජලයට H+ නිදහස් කරනවා. ජලයට H+ නිදහස් කරනවා. ඇසිටික් අම්ලය මම පෙර සඳහන් කරා. ජලීය මාධ්‍යයකදී ඒක භාගිකව ප්‍රත්‍යාවර්තව H+ නිදහස් කරනවා. එහෙනම් ප්‍රත්‍යාවර්තව හෝ පූර්ණව හෝ භාගිකව ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රජන් ධන ආයන නිදහස් කරන ප්‍රභේද අම්ල. එහෙනම් පුතේ HCl සහ H3O+ ආහීනීය ස්වාදයට අනුව අම්ල. ඔකේ අනිත් පැත්ත ජලීය මාධ්‍යදී විඝටන වෙලා හයිඩ්‍රොක්සිල් අයන් නිදහස් කරනවා නම් අපි ඒවට කියනවා බස්ම කියලා. අපි ගමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය මාධ්‍යයකදී හොඳට බලන්න පුතේ සෝඩියම් ධන ආයන ලබා දෙනවා. OH- මාධ්‍යයෙන් නිදහස් කරනවා. පූර්ණ වශයෙන් විඝටන වෙලා. අපි ගමු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් භාගික වශයෙන් විඝටන වෙලා මාධ්‍යයට OH- ලබා දෙනවා. එහෙමනම් ජලීය මාධ්‍යයකදී අයනීකරණය වී OH- හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙනවා නම් අපි ඒවට කියනවා ආහීනීය ස්වාදයට අනුව බස්ම කියලා. ඊළඟට පුතේ අම්ල හා බස්ම පිළිබඳ බොන්ස්ටඩ් ලෝරි අර්ධදැක්වීමක් තියෙනවා. මෙහිදී මෙයා පැහැදිලි කරන්නේ ඩෙන්මාර්ක් ජාතික විද්‍යාඥයා පැහැදිලි කරන්නේ හයිඩ්‍රජන් ධන ආයන පිළිබඳව. හයිඩ්‍රජන් ධන ආයන පිළිබඳ. ඒතර යා අම්ලයක් කියන එක හඳුන්වන්නේ H+ ප්‍රදාහනය කළ හැකි ද්‍රව්‍ය අම්ල. හයිඩ්‍රජන් ධන ආයන ප්‍රදාහනය කළ හැකි ද්‍රව්‍ය අම්ල. යා අනිත් පැත්ත හයිඩ්‍රජන් ධන ආයන ප්‍රතිග්‍රහණය කළ හැකි ද්‍රව්‍ය බස්ම කියලා. මේක කෙටියෙන් කියනවා ප්‍රෝටෝන දායක කළ හැකි ප්‍රභේද අම්ල ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේද බස්ම කියලා මෙයා හඳුන්වනවා. රයිට්. දැන් මේ විදිහට අපි දැන් බොස්ටන් ඇන් ලෝරි වාදය අනුව අපි දැන් මේ HCl සහ ඇසිටික් අම්ලයක් බව පැහැදිලි කරමු. මෙයා කියන්නේ ප්‍රෝටෝන නැත්නම් හයිඩ්‍රජන් ධන ප්‍රදාහනය කළ හැකි ප්‍රභේද අම්ල කියලා. අවුද කියන්නේ පුතේ? බොස්ටඩ් සහ ලෝරිගේ අර්ථ දැක්වීම. රයිට්. බලමු දැන් HCl ජලය H2O ලික්විඩ් එකේදී මොකද වෙන්නේ කියලා. ජලය තුලදී එයා මොකද්ද වෙන්නේ කියලා බලමු. H3O+ සහ Cl- ලබා දෙනවා. Cl- ලබා දෙනවා. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතන ජලයේ ඉන්නවා. ජලයේ ඉන්න H2O ඉන්නවා. හරි. ඒතර H2O අණුවකට හයිඩ්‍රජන් ධන එකක් සම්බන්ධ වෙලානේ. කවුද මේ H+ දුන්නේ? H+ දුන්නේ HCl විසින්. එහෙනම් පුතේ පැහැදිලි නේද? බොස්ටඩ් ඇන් ලෝරි වාදයට අනුව HCl කියන්නේ අම්ලයක්. එයි ජලයට යා හයිඩ්‍රජන් ධන අයන නිදහස් කළා. එහෙනම් HCl කියන්නේ ප්‍රෝටෝන ප්‍රදාහනය කරා H+ ප්‍රදාහනය කරා ජලීය මාධ්‍යදී. ඒ නිසා HCl කියන්නේ අම්ලය. ඒ විදිහට පුතේ ඇසිටික් ජලයත් එක්ක පෙරසේම අර්ධ වශයෙන් විඝටනයේ ජලයට හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරලා ඇසිටේට අයනෙ ලබා දෙනවා. බොස්ටඩ් සහ ලෝරිගේ අර්ථ දැක්වීම. අපි බලමු බස්ම පිළිබඳ. අපි ගත්ත ඇමෝනියා සම්බන්ධ සාකච්ඡා කරමු. අපි දැක්කනේ ඇමෝනියා ජලීය මාධ්‍ය තුලදී දුබල බස්මයක් කියලා අපි නැත්නම් බාහික වශයෙන් විඝටන කියලා පැහැදිලි කරන්නේ. දැන් බලමු. ඇමෝනියා
මොකද වෙන්නේ? ජලයත් එක්ක උත්සාහ කරන්න පුතේ තේරුම් ගන්න. මොකද වෙන්නේ ඇමෝනියා ජලයත් එක්ක? මේ ජලයේ තියෙන H2O ජලයේ මෙහෙම තියෙන H2O. එතකොට මෙතනින් එයා කඩා ගන්නවා H+ එක. ඒ H+ එක ඇමෝනියා විසින් ප්‍රතිග්‍රහණය කරගන්න. ඇමෝනියා කියන්නේ NH3 කියන්නේ ලුයිස් අම්ලයක් නේ. ප්‍රතිග්‍රහණය කරගන්න. එතකොට මෙතන ඉතුරු වෙනවා OH-. එහෙනම් පුතේ පැහැදිලි නේද? ජලීය මාධ්‍යයක් තුලදී ඇමෝනියා හයිඩ්‍රජන් ධන ආයන ප්‍රතිග්‍රහණය කරන ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරන. ඒ නිසා පුතේ අපි ඇමෝනියා වලට කියනවා බොන්ස්ටඩ්-ලෝරි වාදයට අනුව භස්ම. right. ඊළඟට පුතේ අපි ඔය බන්ධන පාඩමේදී එහෙම ලුයිස් විහුදි එහෙම පොඩ කතා කරලා තියෙන මේ වෙද්දි රසායනික ගණිතය යම් දුරකට සාකච්ඡා කරලා තියෙනවා. ලුයිස් අම්ල සහ ලුයිස් බස්ම පිළිබඳව. ලුයිස් අම්ල සහ ලුයිස් බස්ම පිළිබඳව. ඉතින් අපි අර කියනනේ අර එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නේද? අර බන්ධන වලට දායක නොවූ ඉලෙක්ට්‍රෝන යුගල්. මූලිකකරණ තමයි මේ අර්ථයකින් තියෙන්නේ. ඒ කියන්නේ දායක කළ හැකි. කියන්නේ ප්‍රධානය කළ හැකි එකසර යුගල් තියෙනවා නම් අපි ඒවට කියනවා ලුයිස් බස්ම කියලා. ඒ ඉලෙක්ට්‍රෝන ඌණ ප්‍රභේද වලට අපි කියනවා ලුයිස් අම්ල කියලා. මෙන්න මේ විදිහට තමයි අපි මූලික වශයෙන් ලුයිස් අම්ල සහ ලුයිස් බස්ම කියන දේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. ඊළඟට පුතේ අපිට වැදගත් වෙන මේ සමයුග්මක අම්ල සහ සමයුග්මක බස්ම කියන එක. ඇත්තටම සමයුග්මක අම්ල බස්ම යුගල් කපල් වශයෙන් සාකච්ඡා කරනවා. right. අපි අර ඉස්සෙල්ලා ගත උදාහරණෙ පුතේ අපි ආපහු සාකච්ඡා කරමු. මම ගන්නවා ඇමෝනියා. ජලීය මාධ්‍යයේදී NH3 ජලීය මාධ්‍යයකදී. මොකද්ද පුතේ උනේ? මොකද්ද උනේ? NH4 ධන සහ OH- බවට පත් වෙනවා. OH- බවට පත් වෙනවා. right. දැන් පුතේ අපි අද සාකච්ඡා කරමු. ඇමෝනියා මොකද කරලා තියෙන්නේ බලන්න. NH3 NH මොකද කරලා තියෙන්නේ? මේ ජලයෙන් H+ ලබාගෙන NH4+ බවට පරිවර්තනයක් වෙලා තියෙනවා. හරි. එහෙනම් ඔයාලා පිළිගන්නවාද ඇමෝනියා විසින් හයිඩ්‍රජන් ධන අයන ප්‍රතිග්‍රහණය කරද. එහෙනම් පුතේ ඇමෝනියා කියන්නේ භස්මයක්. භස්මය. ඒතර ඇමෝනියා විසින් H+ ප්‍රතිග්‍රහණය කිරීම නිසා ලැබුණ දේ කවුද? NH4+. right. මම දැනට එයා අම්ලය කියලා හඳුන්වන්න. දැනට අම්ලය. right. අපි ඊළඟට අපි සාකච්ඡාව ඊළඟට අපි යමු ජලය සම්බන්ධ. මෙතන H2 කාර්යය. H2 මොකද කරලා තියෙන්නේ? H2 මොකද කරලා තියෙන්නේ? H2O ඇමෝනියාට අවශ්‍ය H+ ලබා දීලා තියෙනවා. එහෙනම් මෙයා අම්ලය පුතා. ඒක අම්ලය. ඒක පුතේ පැහැදිලි කරගන්න. ඇමෝනියා H+ ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරගත්ත. ඒ නිසා බස්මේ H2O ජලය ප්‍රෝටෝන දුන්නා දායක කරා. ඒ නිසා එයා අම්ලය. දැන් ජලයෙන් H+ නිදහස් වුණාට පස්සේ ලැබුණු ප්‍රතිඵලය මොකද්ද? OH-. මම මේක දැනට බස්මය කියලා ලියන්නම්. right. දැන් මම මේ පැත්තේ ලිව්වේ తాවකාලිකවනේ. පදනමකින් තොරවනේ. ඔබට පැහැදිලි කිරීමක් කරන්න නැතුවනේ. right. බලන්න පුතේ. මම ඒ කියන්නේ. දැන් NH4+ බලන්න. මෙයා මොකද කරලා තියෙන්නේ? මෙයා හයිඩ්‍රජන් ධන ආයන නිදහස් කරමින් මෙයා බඩපත් වෙනවා. එහෙනම් පුතේ පැහැදිලි නේද? මෙයා භස්මය වෙනකොට මෙයා අම්ලය වේ යුතුයි. ඇයි? මෙයා H+ ප්‍රධානය කරලා තියෙනවා. ප්‍රධානය කිරීම නිසා තමයි NH3 බවට පත් වෙන්නේ. ආපසු ප්‍රතික්‍රියාව සලකපුවා. එහෙනම් මෙයා අම්ලය. OH- H2O වෙන්නේ මාධ්‍යයෙන් H+ අරගෙන ප්‍රතිග්‍රහණය කරන. ඒ නිසා මෙයා භස්මය කියනවා. එහෙනම් පුතා මෙන්න මේ යුගලේ සහ මෙන්න මේ යුගලේ සලකපුවාම මේ කපල් එක අපි කියනවා සමයුග්මක භස්ම සමයුග්මක අම්ල. මේ කපල් එක වෙනම හඳුන්වනවා සමයුග්මක භස්ම සමයුග්මක අම්ල. පැහැදිලි පුතේ මං කියන එක. ඒතර සමයුග්මක අම්ල සමයුග්මක භස්ම දරුවෝ පුතේ ඔයාලා ওই විදිහට තියාගන්න ඕන ඉස්සරහට. මම හිතනවා මේක ගොඩාක් පුතේ වැදගත් කාරණයක් ඔයාලට ඉස්සරහට. පැහැදිලිද? මම මේ වගේ පැහැදිලි කරන්නම්කෝ දුබල අම්ලයක් අරගෙන
ඇමෝනියා වගේ අපිට නිතර හමු වෙන දුබල අම්ලයක් නේ ඇසිටික් අම්ලේ. ඇසිටික් අම්ලේ. බලන්න පුතේ. ඇසිටික් අම්ලේ. ඒක ගොඩාක් පුතේ වැදගත්. යාන්ත්‍රික වෙන්න එපා. තර්කානුකූලව අපි හිතන්න ඕනේ. භෞතික රසායන වගේ විෂයකදී. right. දැන් මොකද? ඔයාලා දන්නවනේ ඇසිටික් අම්ලේ CH3COOH. හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරනවා, ප්‍රෝටෝන නිදහස් කරනවා, දායක කරනවා. එහෙනම් මේ අම්ලයක්. මේ අම්ලයක්. ඒ නිදහස් කිරීම නිසා මොකද්ද මාධ්‍ය ලැබෙන්නේ? ඇසිටේට් ඇනයනයිනේ. මම එයා ගැන දැන් මොකුත් කියන්නේ නැහැ. H2 ගැන මොකද කියන්නේ ඔයාලා? H2 ගැන මොකද කියන්නේ? H2O පුතේ මාධ්‍යයෙන් H+ අරගෙන තියෙනවා. එයා H3O+ බවට පරිවර්තනය වුණා. එවන පැහැදිලි නේද පුතේ? මෙයා H2OL. මේ ප්‍රතික්‍රියාවේදී ජලය හයිඩ්‍රජන් ධන අයන ප්‍රතිග්‍රහණය කරගෙන. එහෙනම් මෙයා භස්මයක්. එහෙනම් මෙයා ක්‍රියා කරලා තියෙන්නේ භස්මයක් විදියට. දැන් මේකේ ආපස ප්‍රතික්‍රියාව පුතේ අපි සලකමු. අර ඉස්සෙල්ලා වගේම. දැන් ඇසිටික් අම්ලය ජලයට H+ නිදහස් කිරීම නිසා ජලයට H+ නිදහස් කිරීම නිසා ඇසිටේට් ලැබුණානේ. ඒතර ඇසිටේට ඇසිටික් බවට පත් වෙනකොට එයා මාධ්‍යයෙන් H+ ප්‍රතිග්‍රහණය කරගන්න ඕනේ. H+ ප්‍රතිග්‍රහණය කරන්න ඕනේ. රෝස්ටන් ඇන්ඩ් බෝරි වාදයට අනුව H+ ප්‍රතිග්‍රහණය කරගන්න. ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරන හින්දා මෙයාට පුතා අපි කියනවා භස්මය කියලා. මෙයාට අපි කියනවා භස්මය කියලා. එලෙසින්ම පුතේ ජලය වල H2O H3O+ බවට පත් වෙන H+ ප්‍රතිග්‍රහණය කරගන්නේ. ඒ වගේ H3O+ ජලය බවට පත් වෙනවා කියන්නේ අර ලබාගත් හයිඩ්‍රජන් ධන අයනේ පුතා නිදහස් කරනවා, දායක කරනවා, ප්‍රෝටෝනේ නිදහස් කරනවා. ඒ නිසා H3O+ අපි කියන්න ඕනේ මොකද්ද? භස්ම. දායක නිසා අම්ලය කියලා තමයි. අම්ලය කියලා අපි හඳුන්වනවා. right. පැහැදිලි? එහෙනම් මෙන්න මේ යුගලය සමයුග්මක භස්ම සමයුග්මක අම්ල. මෙන්න මේ යුගලය සමයුග්මක අම්ල සමයුග්මක භස්ම. පුතේ පටලවා ගන්න. බලන්න මේකේ දැන් පළවෙනි ප්‍රතික්‍රියාවේ ජලය අම්ලයක් වෙලා. මේකෙදි ජලය භස්මයක්. එහෙනම් සමයුග්මක අම්ල සහ සමයුග්මක භස්ම පිළිබඳව මම හිතනවා ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. පැහැදිලිවම පුතේ සරලවම කියනවා නම් ඕනෑම අම්ලයක් ජලය තුලදී විඝටනයෙන් ලැබෙන අයනය විනා ඇනායනය අනිවාර්යයෙන්ම ඒ සලකපුවාම මේ අම්ලයේ සහ ඇනායන සලකපුවා ඒ දෙන්න සමයුග්මක අම්ල සහ සමයුග්මක භස්ම. ඊට භස්මයකින් ලැබෙන භස්මයේ සහ කැටායන ගත්තාම මේ දෙන්න සමයුග්මක අම්ල සහ සමයුග්මක භස්ම කියලා පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. මම හිතනවා පුතේ ඔයාලට මේ පිළිබඳ මූලික වශයෙන් අවබෝධයක් ඇති. දැන් එහෙනම් දරුවනේ අපි අම්ලය සහ භස්මය පිළිබඳ අර්ථ දැක්වීමක් ලබා ගත්තා. ප්‍රධාන අර්ථ දැක්වීම් තුනක් ඔස්සේ. දැන් අපි ඊළඟ ප්‍රවේශය ලබා ගන්න යන්නේ පුතේ අම්ල සහ භස්ම වල අයනීකරණය. කියන්නේ අයන වලට විඝටනය වීම. විඝටනය. සමහර අම්ල භස්ම තියෙන පුතේ සම්පූර්ණ විඝටනය වෙනවා. පූර්ණ වශයෙන් විඝටනය. අපි ඒකට කියනවා ප්‍රබල අම්ල. එහෙම නැත්නම් ප්‍රබල භස්ම. සමහරක් අම්ල සහ භස්ම පූර්ණ වශයෙන් විඝටනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාළගේ විඝටනය දුර්වලයි. භාගිකව වෙන්නේ දුර්වල ක්‍රියාවලියක්. ඒවට අපි කියනවා දුබල අම්ල. එසේ නැත්නම් පුතේ කියනවා දුබල භස්ම කියලා කියනවා. ඒ විඝටනය මත. ඒ විඝටනය කියන සාධකය මත අදනම් කරගෙන. මම හිතනවා දුබල අම්ල සහ දුබල භස්ම පිළිබඳව තමයි අපිට මෙතනින් එහාට සාකච්ඡා කරන්න තියෙන්නේ. මොකද සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරන්නේ. අපි උදාහරණ ගමු පුතේ. මේක වඩ පුතේ වැදගත් වෙයි. ඉනෝගනික් දැනුමත් එක්ක මම සාකච්ඡා කරන්නේ. 7 වෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් සමග හදන හේලයිඩ් HF, HCl, HBr, HI ගත්තාම මම ඒකේ දෙන්නෙක් සලකන්න. HF සහ HCl. HCl ජලීය තුලදී විඝටනය වෙනවා පුතේ. H+ සහ Cl-. HF ජලීය මාධ්‍යයේදී ඒ වගේම පුතේ විඝටනය වෙනවා. H+ සහ F- බවට. හැබැයි පුතේ අපි මේක ලියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. භාගික විඝටනයක්. ඒතර HCl පූර්ණ වශයෙන් විඝටනය වෙනවා. HF ගේ විඝටනය භාගිකයි. අන්න දැන් පොඩ්ඩක් අපි හිතන්න ඕනේ. මේ දෙන්නම පුතේ මාධ්‍යයට H+ ලබා දෙනවා. ඒ නිසා මේ දෙන්නම පුතේ අම්ල. දෙන්න මාධ්‍යයට ජලීය මාධ්‍යයට H+ ලබා දෙනවනේ. ඒ නිසා මේ දෙන්නම අම්ල. හැබැයි පුතේ මේ විඝටනය භාගිකයි. එහෙනම් HF කියන්නේ පුතේ දුබල අම්ලයක්. අන්න දුබල අම්ලයක්. HCl ප්‍රබල අම්ලයක්. මම ආපහු පුතේ අර අපි සමයුග්මක
අම්ල බස්ම කතන්දරේ පොඩ්ඩක් ප්‍රවේශෙමු. එහෙනම් HCl වලින් ලැබෙන අයනේ Cl මයිනස් නේ. එහෙනම් HCl සහ Cl මයිනස් දෙන්න ගත්තාම සමයුග්මක අම්ල, සමයුග්මක බස්ම. සමයුග්මක අම්ල, සමයුග්මක බස්ම. අපිට පුතේ මෙන්න මේ විදිහට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. තේරෙනවද කියන එක? ඔන්න මම අම්ල සහ බස්ම වල විඝටනයේ මත පදනම් කරනවා. අයනීකරණය මත පදනම් කරගෙන. දුබල සහ ප්‍රබල කියලා වර්ග දෙකකටම බෙදුවා. ඊළඟට පුතේ අපි ගොඩාක් මේ සමතුලිත පද්ධතිය කතා කරන්නේ ජලීය මාධ්‍ය වලනේ. එහෙනම් මේ ජලයට මොකද වෙන්නේ? H2O ට මොකද වෙන්නේ? දැන් ජලය අයනීකරණය, ජලය විඝටනය ගැන මේ සාකච්ඡා කරන්න යන්නේ. හරිද පුතේ? H2O. ජීවයේ පදනම ලබා දෙන සංඝටක H2O. H2O කෝණික හැඩයක් තියෙන. right. බලමු පුතේ ජල අණු දෙන්නෙක් හැප්පුණාම මොකද වෙන්නේ කියලා. ධන H2O. ජල අණු දෙකක් ගැටෙනවා. බලමු පුතේ මේකේ මොකද්ද සිදුවිය හැකි කියලා. ඉතින් මම දැන් හිතන පුතේ මම හිතන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. මෙන්න මේ ජල අණුව මේ ජල වලට ගැටලා H+ හයිඩ්‍රජන් ධන ආයනයක් දැන් ප්‍රෝටෝනයක් ප්‍රතිග්‍රහණය කරනවා. මොකද වෙන්න ඕනේ? H2O+ වල. එතන මොකද වෙන්නේ? දැන් මෙයා පුතේ H+ කියන දායක කරා මේ ජල අණුවට. ඒ නිසා එතන ඉතුරුලා තියෙන්නේ OH. OH. දැන් පුතේ මේක තේරුම් ගන්න. එතකොට මෙයා H+ නිදහස් කරලානේ. එහෙනම් මෙයා අම්ලය. මෙයා අම්ලය. මෙයා දායක කරගන්නේ මෙයා බස්මේ. මෙයා බස්මේ නිසා මෙයා අම්ල. මෙයා බස්මේ නිසා මෙයා අම්ලය නිසා මෙයා බස්මේ. මෙයා අම්ලය. නේ පුතේ. දැන් මෙයා ප්‍රතිග්‍රහණය කරගෙන තියෙන්නේ. මෙයා H+ ප්‍රතිග්‍රහණය කරගෙන තියෙනවා. එහෙනම් මෙයා බස්මේ. මෙයා බස්මේ නිසා මෙයා අම්ලයේ පුතේ. මෙයා අම්ලයේ නිසා මෙයා බස්මේ වෙන්නේ. පැහැදිලිද පුතේ කියන එක? ඒ කියන්නේ H+ දායක කරන කට්ටිය අම්ල H+ ප්‍රතිග්‍රහණය කරන කට්ටිය පුතේ බස්. right. දැන් මම ඔන්න මෙයාගේ සමතුලිතතාවය ගැන සලකන්නේ. අපිට ජලීය පද්ධතියක් තියෙනවා සමතුලිතතාවය තියෙනවා. අපිට මතකයි KC ප්‍රකාශනය සාන්ද්‍රණ අතර නේද? අපි නම් මේකට පුතේ KC ප්‍රකාශනය ලියමු. KC ප්‍රකාශන. KC සමානයි බලන්න. H3O+ OH- ජලයේ සාන්ද්‍රණය වල. right. ඔන්න පුතේ අපිට KC සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. K නියතය සඳහා අපිට ලබා ගන්න පුළුවන්. පුතේ වැදගත්. ජලය සංසුද්ධ ද්‍රවයක්. වැදගත් පුතේ. ඕනෑම සංසුද්ධ ද්‍රවයක සාන්ද්‍රණයේ නියතයක්. මම නිකන් කියන ජලයේ සාන්ද්‍රණය පුතේ 55.55 මවුල ගණන් ඩෙසිමීටර් වගේ නියත අගයක තියෙනවා. එනිසා පුතේ මෙන්න මේ පදේ නියතයක්. මෙන්න පදේ නියතයක්. ඒ කියන්නේ KC වාරයක් H2L ස්ක්වයර්ඩ් කියන මේ ගුණිතය නියතයක්. එනිසා මේ ගුණිතයට අපි KW කියලා කියනවා. KW කියලා කියනවා. H3O+ සාන්ද්‍රණය. ජලයේ අයනීකරණ නියතය. නැත්නම් ජලයේ විඝටන නියතය කියලා පුතේ අපි KW සඳහා ප්‍රකාශනයක් අපි ලබා ගන්නවා. වචනයක් අපි දෙනවා. මේ විඝටනේ ජලයේ අයනීකරණය පුතේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. සියලුම සමතුලිතතා නියත උෂ්ණත්වය මත රඳා පවතී. ජලයේ KW වගේ සෙල්සියස් වලින් 25 දී කෙල්වින් වල 298 දී පුතේ මතක තියාගන්න නියතයක් ආසන නියතයක් 10 ඉඳලා 14. මොකද්ද පුතේ ඒකක? සාන්ද්‍රණ ඒකකවල වර්ගය. KW එක වැඩි කිරීම 10 ඉඳලා 14යි. KW වගේ. මේක නියතයක්. එහෙමනම් පුතේ ජලීය මාධ්‍යයකදී මේ විදිහට විවිඝටන වෙනකොට H3O+ සාන්ද්‍රණය සහ OH- සාන්ද්‍රණය දෙක සමාන නම් H+ සාන්ද්‍රණය සහ OH- සාන්ද්‍රණය දෙක සමානව අපි කියනවා උදාසීන මාධ්‍යයක් කියලා. වැරදිලා පුතේ මාධ්‍යයේ කිසියම් කාරකයක හේතුවෙන් කිසියම් සංඝටක හේතුවෙන් H3O+ සාන්ද්‍රණයේ ඉහළ යෑමක් සිද්ධ වෙලා තිබුණොත් ඒ මාධ්‍ය ආම්ලිකයි. ඔක අනිත් පැත්ත OH- හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ ගින් තිබොත් මාධ්‍ය බාෂ්ප. ඔන්න පුතේ අපි හොඳ කේන්ද්‍රස්ථානයට ආවා. මොකද්ද? ජලීය මාධ්‍යක තියෙන H+ අයන සාන්ද්‍රණ සහ OH- අයන සාන්ද්‍රණ පිළිබඳ.
මේවා ප්‍රකාශ කරන පුතේ අපි එනවා පරිමාණයකට. මොකද්ද මේ? ලඝු ගණක පරිමාණයක්. ලඝු පරිමාණයක්. ජලීය මාධ්‍යකදී H+ අයනවල ලඝු ගණක පරිමාණයක්. නැත්නම් ජලීය මාධ්‍යකදී OH අයන පිළිවෙල ලඝු ගණක පරිමාණ. ඔකේ වැදගත් වචනයක් පුතේ pH පරිමාණය. pH. pH පරිමාණය අපි අර්ථ දක්වන්නේ ජලීය මාධ්‍යයක් තුලදී පවතින හයිඩ්‍රජන් ධනායන සාන්ද්‍රණයේ ලඝු යම් පරිමාණ. මේක මොකද මම ප්‍රකාශනයක් විදිහට මම ඉදිරිපත් කරනවා pH අගය සමානයි ඍණ ලඝු 10 පාදයේ H3O+ සාන්ද්‍රණය. ලඝු 10 පාදයේ H3O+ සාන්ද්‍රණය. දැන් අපිට යම්කිසි ජලීය මාධ්‍යයක් දියද පදයක් දියද අපෙන් අහන වගේ pH එක කීයද කියලා. අපි මොකද කරන්න මුලින්ම ඒ ජලීය මාධ්‍යයේ H+ අයන සාන්ද්‍රණය හොයා ගන්න ඕනේ. H+ අයන සාන්ද්‍රණයේ ලඝු 10 පාදයේ අගය ලබාගෙන එහි ඍණ අගය තමයි පුතේ pH පරිමාණය කියන්නේ. සාමාන්‍ය පුතේ ආසන වශයෙන් pH අගය 7ක් වෙන ආසන වශයෙන් මම මේ අර්ථ දැක්වීම කරන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් 25 දී. pH අගය 7ක් කරනවා ඒක උදාසීනයි. pH අගය 7ට වඩා වැඩි නම් ඒ බාෂ්මිකයි. pH අගය 4ට වඩා අඩුයි නම් එය ආම්ලිකයි කියලා අපිට පැහැදිලි කිරීමක් කරන්න. right. පුතේ මේ pH මේ විදිහටම POH ඍණ ලඝු 10 පාදේ OH- සාන්ද්‍රණය. ඒ විදිහට පුතේ pKw ඍණ ලඝු 10 පාදේ KW. ඔය පුතේ pKa ඍණ ලඝු 10 පාදේ Ka. pKb ඍණ ලඝු 10 පාදේ KB. මෙන්න මේ විදිහට පුතේ අපිට පැහැදිලි කිරීමක් කරන්න. right. හරි පුතේ. දැන් පුතේ අපිට ආවනේද සම්බන්ධයක් KW සමානයි H3O+ අයන සාන්ද්‍රණයේ වාරයක් OH- අයන සාන්ද්‍රණය කියලා. එතකොට KW වල අපි මේ සෑම එකකම ඍණ ලඝු 10 පාදයට අපි හදාගමු. අපි මේ සෑම එකක්ම ඍණ ලඝු 10 පාදයට අපි මේක හදාගමු. එතකොට බලමු අපිට මොකක්ද මෙතන වෙන්නේ කියන එක. අපි ඒ පොඩ්ඩක් තේරුම් ගන්න පොඩක් උත්සාහ කරමු. හරි. එහෙමනම් pKw සමාන වෙනවා pH ධන POH. මෙන්න පුතේ ප්‍රකාශය. මේක පුතේ ගොඩාක් වඩා වැදගත්. උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ සෙල්සියස් 25 දී කෙල්වින් 298 දී pKw එක වැඩි කිරීම 10ට 14 නම් pKw 14යි. මාධ්‍ය උදාසීන නම් මෙයා 7යි. මෙයා උදාසීන. ආම්ලික මාධ්‍යවලදී බාෂ්මික මාධ්‍යවලදී මේ අගයන් වෙනස්. නමුත් pH සහ POH කියන අගයන් දෙක එකතු 14ක් වෙන්න ඕනේ. උෂ්ණත්වයේ සෙල්සියස් 25 දී ජලීය මාධ්‍යයක් කියලා උපකල්පනය. ජලීය මාධ්‍යයක් කියලා උපකල්පන. සංසුද්ධ ජලීය මාධ්‍යයක් කියලා උපකල්පන. ඒ ලෙස හැසිරෙන්නේ අපි උපකල්පනයක් සිදු කළා. හරි. දැන් පුතේ අපි පොඩි සරල උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරමු මේ pH සම්බන්ධ. මොකද විභාග ප්‍රශ්න පත්‍රවලදී නිතර ඇහෙන තැනක් pH. අපේ දරුවෝ සුළු කිරීම නැත්නම් ලඝු ගණක පිළිබඳ දැනුම නිසා මේ pH ප්‍රශ්නවලදී අසාර්ථක වෙනවා. මම නිකන් සරල උදාහරණයක් ගන්න. HCl ද්‍රාවණයක් තියෙනවා. එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා එක වැඩි කිරීම 10^4යි. ගන් ඩෙසිමීටර් මවුල කියන. අපි දැන් මුලින් හඳුනාගත්ත HCl පූර්ණ වශයෙන් විඝටනය වෙනවා H+ සහ Cl- බවට. Cl- බවට. පුතේ භෞතික රසායනයේදී භෞතික අවස්ථා වැදගත්. එක වැඩි කිරීම 10^4 පූර්ණ වශයෙන් විඝටනොත් H+ 10^4ක් ලබා දී යුතුයි. එහෙමනම් පුතේ pH අගේ වියත්තේ pH සමානයි ඍණ ලඝු 10 පාදේ H3O+ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10^4. එතකොට pH අගේ පුතේ 4ක්. pH අගේ 4ක් වෙනවා. මම හිතනවා ඒක පුතේ ගැටලුවක් නැහැ කියලා. right. ඊළඟට බලමු ওই විදිහටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. මම පුතේ ওই විදිහට හිතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් අත්දැකීම. අපි හිතමු මේ විදිහටම තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. එයා පූර්ණ වශයෙන් විඝටනය වෙන පුතේ සෝඩියම් ධන සහ OH අපි හිතමුකෝ ආරම්භක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණයත් එක වැඩි කිරීම 10^4යි කියලා. 10^4 කියලා අපි හිතමු. එහෙමනම් පුතේ ලැබෙන OH වල සාන්ද්‍රණයත් එක වැඩි කිරීම 10^4යි. එහෙනම් මොකක්ද ප්‍රකාශනේ? POH සමානයි ඍණ ලඝු 10 පාදයේ OH- සාන්ද්‍රණය එන එක වැඩි කිරීම 10^4ක්. එහෙනම් පුතේ POH අගය 4ක්. දැන් මෙහෙම අහන්න පුළුවන් නේ.
ගොඩක් අහන්නේ pH කියලා අහන්නේ. අපෙන් අහන්න පුළුවන් මේ ජලීය මාධ්‍යයේ pH එක කීයද කියලා. අපි කලින් දැනගත්ත ප්‍රකාශය මොකද පුතේ? pKw සමානයි pH එකතු කිරීම pOH. pKw සමානයි pH එකතු කිරීම pOH. එහෙනම් දරුවනේ pH සමානයි pKw ඍණ pOH. අපි උෂ්ණත්වයේ සෙල්සියස් 25 ජලීය මාධ්‍යයක් උපකල්පනය කළහොත් KW වලගේ එක වැඩි කිරීම 14යි ඍණ 14යි. ඒ නිසා pKw වලගේ පුතේ 14ක් වෙනවා. 14 ඍණ 4 පිළිතුර පුතේ 10ක් ලෙස මට සඳහන් කරන්න පුළුවන්. පැහැදිලි පුතේ කියන එක pH එකේ පිළිබඳ. රයිට්. මම තව උදාහරණයක් ඉදිරිපත් කරනවා. මේක පහුගිය විභාග බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකදී ඇහුණු ප්‍රශ්නයක්. මම ඔබට මේ ඉදිරිපත් කරන්නේ පුතේ. අපිට අවුරුද්ද දීලා තිබේ HCl. හරි සරලනේ. අපිට ගොඩක් පුරුදු ප්‍රබල ආම්ලයක් HCl කියන්නේ. අපිට මොකද දීලා තිබ්බේ HCl වල ආරම්භක සාන්ද්‍රණය 1 වැඩි කිරීම 10/8 කියලා. එහෙනම් පුතේ මේකෙන් ලැබෙන H+ සාන්ද්‍රණය 10/8යි. බය වෙන්නේ නැහැ අපි. pH සමානයි ඍණ ලඝු 10 පාදේ 1 වැඩි කිරීම 10/8 ලස්සනට ගත්ත පුතේ පිළිතුරු 8 කියලා. එහෙම පිළිතුරුකුත් පිළිතුරු පත්‍රේ තිබුණා. බහුවර්ණය. මේ පුතේ වැරදි. අර ප්‍රශ්නයක්. මේ වැරදි. වැදගත් පුතේ ගොඩක් පුතේ මේ කරුණ පිළිබඳ පුතේ ඔයාලා අවධානය යොමු කරගන්න. ජලීය මාධ්‍යයකට අපි සාකච්ඡා කරන්නේ. ඒතර ජලීය මාධ්‍යයකදී පුතේ HCl මේක ලැබෙන ගැටලුවක් නෑ. ජලීය මාධ්‍යයකදී කොහොමත් පුතේ මෙන්න මේ විකටනේ තියෙනවනේ. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 කියන අගේ හිතුවොත් ජලයේ ස්වයන් අයනීකරණය කියන කතන්දරේ හිතුවොත් අපි ලැබෙනවනේ පුතේ KW එක වැඩි කිරීම 10/14 කියලා අපි ගන්නවනේ උෂ්ණත්වයේ 25 දී නේද පුතේ? එතකොට අපිට H+ සාන්ද්‍රය ලැබෙනවා 10/7. දැන් එතකොට අහයි අපි කලින් HCl ගත්තනේ මොකද පුතේ අපිට කලින් HCl වල ආවේ එක වැඩි කිරීම 10/4නේ. ඉතින් මේකට එක වැඩි කිරීම 10/7 එක් කිරීමෙන් ලැබෙන ඵලය ආසන්න වශයෙන් සමානයි එක වැඩි කිරීම 10/4ට. ඒ නිසා අපි මෙයා නිග්ලෙක්ට් කරා. අපි මෙයා නොසලකා හැරියා. මොකද දැන් මෙතනදී පුතා නොසලකා හරින්න බෑ. ඇයි? අපිට දැන් මේ HCl වල සාන්ද්‍රණය ඉතාමත්ම අඩුයි. එයාගෙන් ලැබෙන H+ සාන්ද්‍රණය ජලයේ ස්වයන් අයනීකරණයෙන් ලැබෙන H+ අයන සාන්ද්‍රණයට වඩා අඩුයි. 10 ගුණයකින් අඩුයි. ඒ නිසා පුතේ එක්ක පුතේ අපි මෙයා විතරක් සලකන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ දෙකේ එකතු කරනවා. හරිම පිළිතුර හොයන්න ඕන පුතේ. අපි හොයන්න මේ විදිහට. එහෙනම් මුළු H+ අයන සාන්ද්‍රණය වෙන්න ඕනේ. එක වැඩි කිරීම 10/7 එකතු කිරීම එක වැඩි කිරීම 10/8. කියන්නේ 1.1 වැඩි කිරීම 10/7. එතකොට පුතේ මේ වගේ අවස්ථාවකදී අපි pH එකේ ලබා ගැනීම කරොත් අපිට ආසන්න වශයෙන් පුතේ එනවා. පැහැදිලිද? අපේ pH එකේ ආසන්න වශයෙන් එනවා 6.9. ඒක 7කට ආසන්න ගන්න. අපි ඉස්සෙල්ලා පුතේ ආවේ අගේ කීයද? 8. මේ පිළිතුර පුතේ වැරදි. මේක හරි. ඔන්න පුතේ ගොඩාක් දරුවෝ පුතේ ඔය අවුරුද්දේදී මේ විභාග ප්‍රශ්න පත්‍රයේදී අපි දරුවෝ ගොඩාක් දරුවෝ පුතේ පිළිතුර වරද්දගත්තා. වැරදි වැටහීමක් නිසා. ඒ නිසා පුතේ මේ වගේ ගැටලුවක් ඉදිරියේදී උනත් පුතේ ඔයාලට ලැබෙන්න පුළුවන්. මම නිකන් ඒ වගේ කියන්නකෝ දැන් අපිට පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයේදී ආවා තව ප්‍රශ්නයක් මම මේක අකාබනික රසායන ප්‍රශ්න මම මේකෙදි කියන්න මතක් වෙච්ච හින්දා දැන් මම ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග සෝඩියම්. දැන් මම ඔබට කියනවා මම මෙහෙම කියනවා. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග සෝඩියම් හයිඩ්‍රජන් නිදහස් කරයි. දැන් ඔයාලා මට බයිනවා. සර් සෝඩියම් සහ කොහොමද අපි දැන් සෝඩියම් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවක් නෑනේ. නමුත් පුතේ ඒ අවුරුද්දේ පිළිතුර ගත්තේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග සෝඩියම් හයිඩ්‍රජන් H2 නිදහස් කරයි කියලා. නිදහස් කරයි කියලා. එයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග නෙවෙයි මෙතන ජලයේ මෙතන සෝඩියම් ක්‍රියා කරලා තියෙන්නේ. අපි තියන පුතේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පැත්තකින් තියන්නකෝ. ජලයේ ඉන්නවනේ. ඇයි සෝඩියම් සහ ජලය. හොඳ ප්‍රතික්‍රියාවක් නේද? ඉතාමත්ම හොඳ ප්‍රතික්‍රියාවක්. එතන අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2 ලබා ගන්න. වරදවත් තේරුම් ගන්න එපා පුතේ.
ඔන්න ඒ ප්‍රශ්නේ පුතේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රේ මම දැක්ක දරුවෝ ගොඩාක් දරුවෝ පුතේ අසාර්ථක වුණ ප්‍රශ්නේ. හරි අවබෝධයක් නැතිකම හින්දා. පැහැදිලි නේ පුතේ? රයිට් හරි. අපි එහෙනම් තව පොඩ්ඩක් ඉස්සරහට අපේ කතන්දරේ සාරාංශගත කරගෙන යමු. නිර්මාණය කරන්න යමු. දුබල අම්ල, දුබල භස්ම වල අයනීකරණය සහ විඝටනය කොහොමද වෙන්නේ? ඒ Ka සහ Kb සඳහා අපි ප්‍රකාශනයක් ලබා ගනිමින් අපි තව පොඩ්ඩක් අපි ගමන ඉස්සරහට හදාගමු. ඔන්න මගේ අතින් කියුණු වචනයක්. Ka සහ Kb. එකපාරටම කියුණා. කමක් නැහැ පුතේ. මම මේ දුබල අම්ලයක්. මම ආපහු ගන්නවා. අපිට කෝකටත් කියලා හිතට හුරු. ඇඟට වදින්න දුබල අම්ලය කවුද? ඇසිටික් අම්ලයනේ පුතේ. ඇසිටික් අම්ලයනේ. පරිප්පු නැති හෝටලේ වගේ නේද? ඇසිටික් අම්ලය තමයි දුබල අම්ලයක් ගැන අපිට නිතරම කතා වෙන්න අවස්ථාව. දුබල අම්ලයක් ගැන නිතරම අවස්ථාව. නේද? රයිට් අපි ගමු ජලයේදී මොකද වෙන්නේ? මම කීප වතාවක් පුතේ වාර ප්‍රකාශ කරා. ඒතර ඇසිටේට ඇන අයනේ. ඇසිටේට ඇන අයනේ. සහ H3O+ බවට පත් වෙනවා. හරි පුතේ. මේ විගටනේ කතා කරා. අපි සමතුලිතතාවය මතකද? KC ප්‍රකාශනයක් මම ලබා ගන්න. සමතුලිත නියතයේ සඳහා ප්‍රකාශනයක් පුතේ මම ලබා ගන්න. මේ අයනීකරණය සඳහා ජල මාධ්‍ය. හරි? රයිට්. ඒතර KC සමානයි පුතේ ඇසිටේට අයන සාන්ද්‍රණය. ඇසිටේට අයන සාන්ද්‍රණය. වාරයක්. H3O+ අයන සාන්ද්‍රණය. බෙදීම. ඇසිටික් අයන සාන්ද්‍රණය. වාරයක්. ජල අයන සාන්ද්‍රණය. ඔන්න පළවෙනි කතන්දරේ ආයෙනවා. ජලය සංසුද්ධ ද්‍රවයක්. අපි කියවනේ 55.5 අගයක් නේද? නියත අගයක් සාන්ද්‍රණය. ඒ නිසා මේ අගේ නියතයක් කියලා ගත්තොත් පුතේ අපිට Ka කියලා ප්‍රකාශනයක් වෙනවා. Ka ප්‍රකාශනයේදී ජලය අපි නියතයක් ලෙස සලකනවා. ජලයේ සාන්ද්‍රණය පුතේ අපි නියතයක් ලෙස සලකනවා. ජලයේ සාන්ද්‍රණය දරුවනි අපි නියතයක් ලෙස සලකනවා. මෙන්න පුතේ ඇසිටික් අම්ලයේ විඝටනය නියතය සඳහා අයනීකරණ නියතය සඳහා Ka සඳහා පුතේ මම ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරගන්නවා. මේක පුතේ ගොඩාක් වැදගත් වේ ඔයාලට ඉස්සරහට. මොකද විභාගෙදී නිතර ඇහෙන තැන. දුබල අම්ලයක විඝටන නියතය හෙවත් අයනීකරණ නියතය. මා තෝරාගත්තේ පුතේ ඇසිටික් අම්ලය සඳහා. එහෙනම් මම ඇසිටික් අම්ලයත් එක්කම යන්න කතන්දරේ තපඩ ඉස්සරහට. තපඩ ඉස්සර කතන්දරයක්. මොන තවත් පුතේ වැදගත් එකද? මම නිකන් ඔයාලට පොඩි ඉඟියක් දෙන්නම් සමහර ඔයාලා හිත ඔක්ස්ෆර්ඩ් තනුකරණ නියමය. මම එතෙන්ටයි පුතේ මගේ ගමන අවසන් කරන්න යන්නේ. බලන්න පුතේ මගේ. ගමන ආරම්භය බලන්න පුතේ. මම ඔබට ගමනාන්තය ගැන පොඩි මතක් කිරීමක් ඉඟියක් ලබා දුන්නා. ඔක්ස්ෆර්ඩ් තනුකරණ නියමය. ඒක තමයි ගමනාන්තය. ඕන්න මම දැන් ගමන ආරම්භය. මම ආපහු මේක ලියා ගන්නවා. ආපහු ලියා ගන්නවා. මේ නැවත පුතේ මම ලියන්නේ ඔබට මේ දේවල් හොඳට මනසට ධාරණය කරගත යුතු නිසා. සාර්ථක ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය වීම සඳහා. වැදගත් වේ ඔබට. විභාගයේදී මම මේ කියන දේවල්. රයිට්. පුතේ ආරම්භක සාන්ද්‍රණය. ආරම්භක සාන්ද්‍රණය. අපි හිතමුකෝ ආරම්භයේ ඉන්නේ ඇසිටික් විතරයි ඉන්නේ. අපි හිතමු මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය C කියලා. සාන්ද්‍රණය. ඩෙසිමීටර් මවුල්. ආරම්භක සාන්ද්‍රණය. ආරම්භක සාන්ද්‍රණය. මම ජලයේ සාන්ද්‍රණය ගැන අපි කතා නොකර ඉන්නේ. ඒක නියතයක් නේ පුතේ. රයිට්. අපි හිතමු පුතේ මෙයාගේ යම් ප්‍රමාණයක් විඝටනය වුණා කියලා. යම් ප්‍රමාණයක් විඝටන. අපි මෙයාගේ විඝටන ප්‍රමාණය C අල්ප ගිමු. එහෙනම් දැන් මෙයාගේ සමතුලිත අවස්ථාවේදී සමතුලිත අවස්ථාව. දැන් අලුතෙන් මෙතන C අල්ප ප්‍රමාණය. මෙතන C අල්ප ප්‍රමාණයක් ලැබෙන්නේ. අපිට මේක ලියන්න පුළුවන්. C වාරයක් 1 ඍණ ඇල්ෆා. Cl. ඔන්න සමතුලිත අවස්ථාව. සඳහා අපිට මෙහෙම ප්‍රකාශ ලබා. අපි මුලින්ම Ka සඳහා පුතේ ප්‍රකාශ ලබා ගත්තනේ. නේද? Ka සමානයි ඇසිටේට ඇනයනී සාන්ද්‍රණය වාරයක් H3O+ සාන්ද්‍රණය බෙදීම ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය. එහෙනම් C සුළු කිරීමකින් ලැබෙනවා C වර්ගයේ 1 ඍණ. රයිට්. පුතේ 1 ඍණ ඇල්ෆා. සාමාන්‍යයෙන් අපි කියනවානේ දුබල ආම්ලවල අයනීකරණ ඉතා කුඩායි කියලා. ඇල්ෆා ඉතා කුඩායි කියලා අපි උපකල්පනය කරනවා. අපි කියන්නේ 10 ඍණ 3ට වඩා කුඩා නම්. ඉතා කුඩායි උපකල්පනය කළොත් අපිට 1 ඍණ ඇල්ෆා වලගේ ආසන්න වශයෙන් ගන්න පුළුවන් 1යි කියලා. එහෙම පුතේ Ka සමානයි C වර්ගය කියලා. වැදගත් ප්‍රකාශනයක්. මෙය ඔක්ස්ෆර්ඩ්
තනු කරන නියමය ලෙස හඳුන්වනවා. මේක පුතේ වළංගු වෙන්නේ ජලීය ද්‍රාවණයේ පවතින දුබල අම්ල සඳහා. මේ පුතේ මේ විදිහටම ජලීය ද්‍රාවණයේ පවතින දුබල භස්ම සඳහා පුතේ මේක පැහැදිලි කරගන්න පුළුවන්. පැහැදිලි පුතේ කියන එක. අපි මේක පොඩි පැහැදිලි නිකන් අපිට හිතමු බා නිකන්. ඇල්ෆා කියන්නේ විඝටන ප්‍රමාණයනේ. විඝටන ප්‍රමාණයනේ. නේද? අයනීකරණ ප්‍රමාණයනේ. දැන් සාමාන්‍ය Ka කියන එක පුතේ නියතයක්නේ. උෂ්ණත්වයේ නියත නම් රයිට්. එහෙමනම් පුතේ ඔයාලා පිළිගන්නවද C ප්‍රතිලෝමෝ සමානුපාතික වෙනවා ඇල්ෆා 1. එහෙනම් සාන්ද්‍රණය වැඩි කරනකොට විඝටනය අඩු වෙනවා. ඔය සාමාන්‍ය හිතෙන්නේ සාන්ද්‍රණය වැඩි කරනකොට විඝටනය වැඩි නෑ. සාන්ද්‍රණය වැඩි කරනකොට පුතේ විඝටනයේ අඩුවීමක් තියෙනවා. බහුවර්ණ වලදී එහෙම සමහර ගණිත ගැටළු වලදී එහෙම ඔබ අපහසුතාවයට පත්විය හැකි තැන. මම ඒකයි පුතේ මේක ඔයාලට මේ විදිහට ගැටලුවක් විදිහට සාකච්ඡා කරලා ප්‍රකාශ කිරීමක් කරේ දුබලම් එක. මේ විදිහෙන් පුතේ අපිට KB සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන් ඔක්සෝදන් වේ. දැන් KB සමානයි C ඇල්ෆා වර්ගය. ඒතර පුතේ C කියලා කියන්නේ ආරම්භක දුබල භස්මයේ ආරම්භක සාන්ද්‍රණය. ඔක්ස්වෝල්ට් අනුකරණ නියමය කියලා කියන්නේ මේක. රයිට්. ඊළඟට පුතේ KA සහ KB අතර සම්බන්ධතාවයක්. පටලවා ගන්න එපා පුතේ. මේ KA හා KB අතර සම්බන්ධ ගන්නේ සමයුග්මකයෝ දෙන්නෙක්ගේ. එන සමයුග්මක අම්ලයේ සහ සමයුග්මක භස්මයේ Ka හා Kb වල සම්බන්ධයක්. රයිට්. රයිට්. අපි දැන් මේ කතාවේ ඉන්නේ ඇසිටික්මනේ. එහෙනම් අපි ඇසිටික් සහ එයාගෙන් ලැබෙන ඇසිටේට අය. එහෙනම් ඇසිටික් කියන්නේ සමයුග්මක අම්ලය, ඇසිටේට කියන්නේ සමයුග්මක භස්මය. රයිට්. පුතා එහෙනම් මේකේ Ka මොකක්ද ලැබෙන ප්‍රකාශනය? Ka සමානයි ඇසිටේට අයන සාන්ද්‍රණය H3O plus අයන සාන්ද්‍රණය ඇසිටික් අම්ල සාන්ද්‍රණය. පුතේ අපි ඇසිටේට අයන ගත්තොත් ජලීය මාධ්‍ය මොකද වෙන්නේ යා? එයා ජලීය මාධ්‍යයේදී මොකද වෙන්නේ? පුතේ ඇසිටේට අයන ජලීය මාධ්‍යයේදී ප්‍රෝටෝන හයිඩ්‍රජන් ධන අයන ප්‍රතිග්‍රහණය කරගන්නවා. මෙයා භස්මයක් ලෙස ක්‍රියා කරන්නේ. ඒක ලැබෙනවා. ඇසිටික් ආම්ලය සහ OH-. මොකද පුතේ මෙයාට H+ කෙනෙක් දුන්නනේ. H2 එක හයිඩ්‍රජන් දාන කෙනෙක් අඩු වෙලා යා. ඒකයි පුතේ මෙයා OH- ප්‍රකාශ කරේ. එහෙනම් මෙයා දුබල භස්මයක්. දුබල භස්මයක්. එනිසා අපිට KB ප්‍රකාශ කරන්න. KB සඳහන් වෙනවා පුතේ ඇසිටේට වෙන පුතේ ප්‍රකාශන දෙයක් ගත්තා. A සහ B කියලා. right. මම A හා B ප්‍රකාශයක ගුණ කරනවා. A සහ B මම ගුණ කිරීමක් කරනවා. එහෙනම් Ka වාරයක් Kb සමානයි. භෞතික අවස්ථාව පුතා අනවස්ථාව. එතකොට මේ ඇසිටේට් අයන ඇසිටික් වුණා පස්සේ අපිට Ka වාරයක් Kb සමානයි OH- සාන්ද්‍රණයේ වාරයක් H3O plus අයන සාන්ද්‍රණය කියලා ප්‍රකාශ. පුතේ මේ දෙන පද Kw නේ. එහෙනම් Kw සමානයි Ka වාරයක් Kb. පටල ගන්න එපා පුතේ සමයුග්මක අම්ලයේ Ka වාරයක් එහි සමයුග්මක භස්මයේ Kb වල ගුණිතය පුතේ Kw වල අගයට සමානයි. KW වල අගයට තමයි මම